එහෙනම් බලමු අපි තරංගයක් කියන්නේ මොකක්ද කියලා. තරංගයක්. තරංග කියලා ගන්න මතක් කෙනෙක් කවුද? යාළුවෙගේ නමක්ද? තරංග. මේක තරංගය. තරංගයක් කියලා කියනවා මේ මාධ්‍යයක් ඔස්සේ එහෙම නැත්නම් අවකාශය ඔස්සේ ගමන් කරන කැළඹීමක්. දැන් මේ මම මෙතන ඉඳන් මම මේ ඔයාලට උගන්වනවා. මම මේ දැන් කතා බහ කරනවා. හරිද? මේ කතා කරන දේවල් මේ හඬ ඔයාලගේ ෆෝන් එකකින් ඔයාලට ඇහෙනවා. ඒ වගේම මගේ රූපය ඔයාලගේ ෆෝන් එකකින් නැත්නම් ලැප් එකකින් ටැබ් එකකින් ඔයාලට පේනවා. එතකොට ඒක ආවේ කොහොමද? ඒක ආවේ මේ අවකාශය හරහානේ ආවේ. අවකාශය හරහා ආවේ. එතකොට මේ අවකාශය හරහා මේ මගේ රූපය, මගේ හඬ මේක ආවේ කොහොමද? මේක කැළඹීමක් විදියට ආවේ. ඒ කියන්නේ තරංගයක් විදියට තමයි එන්නේ. මේ තරංගයක් මගින් පුළුවන්කම තියෙනවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය අරගෙන යන්න. දැන් ඔයාලට මම මෙතන කතා කරන හඬ ඔතනින් ඇහෙනවා. ඒ කියන්නේ මගේ ධ්වනි ශක්තිය ඔතනට ආවා. ඒ ඊළඟට මගේ රූපේ ඔයාලට පේනවා. ඒ කියන්නේ මගෙන් නිකුත් වෙච්ච ආලෝකය ඔයාලගේ උපකරණයෙන් ඔයාලට ලැබෙන්න තරක් කරලා තියෙනවා. ඒ නිසා මගේ හඬ ඔයාලට ඇහෙනවා. මගේ රූපේ ඔයාලට පේනවා. හැබැයි මෙහෙමයි. මේක මේ අවකාශයේ දිගේ ආවේ හඬ මගෙන් නිකුත් වෙච්ච හඬ විදිහටම නෙමෙයි. මගින් පිට වෙච්ච ආලෝකයේ විදිහටම නෙමෙයි ඔයාලා ළඟට ආවේ මේ අවකාශය. ඒක වෙනස් ශක්තියක් බවට පරිවර්තනය කරලා ඒ ශක්තිය තමයි අවකාශය හරහා ආවේ. එතකොට අවකාශය හරහා ඒ ශක්තිය යවපු ක්‍රමය තමයි තරංගයක් ආකාරයට. එතකොට තරංගයක් ආකාරයට අවකාශය තුලින් මේ ශක්තිය ගමන් කරද්දී අවකාශයේ සමහර අවස්ථාවලදී අවකාශයේ පවතින අංශු කැරඹීමකට ලක් වෙනවා. සමහර අවස්ථාවල අවකාශයේ තියෙන අංශු භාවිතයට ගන්න නැති අවස්ථා පවතිනවා. හරිද? එතකොට අපි මතක තියාගන්න ඕනේ සරලව තරංගයක් කියලා කියනවා මාධ්‍යයක් ඔස්සේ එහෙම නැත්නම් අවකාශයේ ගමන් කරන කැළඹීමක්. හරි? ඊළඟට තරංගයක් මගින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා. හරිද? එතකොට සමහර අවස්ථාවල මේ ශක්තිය ගමන් කරන්න මේ තරංගයට ගමන් කරන්න මාධ්‍ය අංශු ඕන වෙනවා. සමහර තරංග වලට මාධ්‍ය අංශු අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේක තමයි වුණ ප්‍රධානම දේ. එතකොට මේ තරංග අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. මේ තරංග අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. තරංග කියන එක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි යාන්ත්‍රික තරංග, තව එකක් තියෙනවා. හරි. යාන්ත්‍රික තරංග තව එකක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග කියලා තියෙනවා. තරංග ආකාර දෙකකට පවතිනවා. එකක් තමයි යාන්ත්‍රික තරංග, අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. මෙන්න මේ යාන්ත්‍රික තරංග වලට තමයි මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ ගමන් කරන්න. ඒ කියන්නේ මෙයාට ඝන මාධ්‍යයක් හරි, එක්ක ද්‍රව මාධ්‍යයක් හරි, එක්ක වායු මාධ්‍යයක් හරි කියන මේ මාධ්‍ය තුනෙන් එකක් අවශ්‍ය වෙනවා යාන්ත්‍රික තරංග වලට ගමන් කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අහසේ ගොරවන හඬ ඔයාලට ඇහෙනවා. ඔය අහස උඩ සිදුවෙන අකුණු ගහනට ඇතින ගෙරවුම් හඬ ඔයාලට ඇහෙනවා. ඒ ගෙරවුම් හඬ ඔයාලට ඇහුණා. ඔයාලට කවදාවත් සූර්යයා තුළ සිදුවන පිපිරීම් හඬවල ඔයාලට ඇහෙන්නේ නැහැ. සූර්යයා කියන්නේ මහා දැවැන්ත වස්තුවක්. අපේ පෘථිවියත් එක්ක බලද්දී අපේ පෘථිවිය වගේ මිලියන ගාණක් විශාල ඒතරම් මහා දැවැන්ත වස්තුවක් තුළ ඒකේ ඔය අපිට උතර විශාල ආලෝකයක් ලැබෙන්න සහ ඊළඟට විශාල තාප ප්‍රමාණයක් ලැබෙන්න එයා තුළ මහා දැවැන්ත න්‍යෂ්ටික පිපිරීම් ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ න්‍යෂ්ටික පිපිරීම් වලදී අධික ශබ්දයක් නිකුත් වෙනවා. ඒ කියන්නේ හරියට පරමාණු බෝම්බ මිලියන ගාණක් එක තත්පරයකදී පුපුරනවා වගේ. පරමාණු බෝම්බ මිලියන ගාණක් කියන්නත් බෑ. අපේ පෘථිවියගේ මිලියන ගාණක් විශාලයි නම් සූර්යයා. අපේ පෘථිවිය මත පරමාණු බෝම්බ අපේ පෘථිවියම ගිනි ගන්න පරමාණු බෝම්බ මේ මිලියනයක් විතර පෘථිවිය මත පස් වෙන්නේ. එතකොට එක තත්පරයකදී පරමාණු බෝම්බ බිලියනයක් තරම් මහා දැවැන්ත හිතා ගන්න බැරි තරම් මහා පිපිරීම් ගොඩක් සූර්යයා තුළ සිදු වෙනවා. ඒ සිදුවෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නිසා තමයි අධික තාපයක් සහ අධික
ආලෝකය නිකුත් වෙන්නේ. හැබැයි අපිට කවදාවත් කිසිම වෙලාවක ඒ සූර්යාගේ නිකුත් වෙන කිසිම හඬක් අපිට ඇහෙන්නේ. ඒ ඇහෙන්න තියෙන හේතුව තමයි පෘථුවියයි සූර්යයයි අතර තියෙන හිස් අවකාශයක් රික්තකයක්. ඒ කියන්නේ එතන ඝන මාධ්‍යයක් පෘථුවියයි සූර්යය අතර ඝන මාධ්‍යයක් ඇත්තෙත් නැහැ. ද්‍රව මාධ්‍යයක් ඇත්තෙත් නැහැ. වායු මාධ්‍යයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපිට කවදාවත් එයාගේ නිකුත් වෙන ශබ්දය අපිට එන්නේ නැහැ. හැබැයි ආපෙකින් ගෙරුම් හඬ අපිට එනවා. ගුවන් යානයක් ගමන් කරන හඬ අපිට එනවා. ඒ එන්නේ ඇයි? ඒ වාත අංශු හරහා ඒ වාත අංශු කැරදීමකට ලක් වෙලා ඒ ශබ්දය අපිට ඇහෙනවා. හරිද? අන්න ඒ වගේ මාධ්‍යංශු අවශ්‍ය වෙන තරංග වලට කියනවා යාන්ත්‍රික තරංග කියලා. හැබැයි මාධ්‍යංශු අවශ්‍ය වෙන නැති තරංග විශේෂයක් තියෙනවා ඉස්සරහට කියලා දෙනවා. ඒක විද්‍යුත් චුම්බක තරංග. මොකද සූර්යයෙන් නම් ආලෝකය අපිට එනවනේ. ශබ්දයක් නැති වුණාට සූර්යයේ ආලෝකය එනවා. ආලෝකය ආර මාධ්‍යයක් නැති. ඒ කියන්නේ ආර විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. දැන් මේ වුණ අඟහරු ග්‍රහලෝකයේ තියෙනවා පර්සිවරස් කියලා රෝව යානයක් දාලා තියෙනවා. ඊට කලින් කියුරියෝසිටි කියන රෝව යානෙ තියෙනවා. ඒ දෙකෙන් නිතර ෆොටෝස් එවනවා. එයාට එක නිතර සම්බන්ධය තියෙනවා. එතකොට යාලා අතර ඒ සම්බන්ධය ඇති කරගන්නේ අන්තර්ජාල සම්බන්ධය ඇති කරගන්නේ ඒ විද්‍යුත් චුම්බක තරංග වලින්. ඒවට අවශ්‍ය වෙන්නේ නැහැ මාධ්‍යයක්. හරි ඒවට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විද්‍යුත් චුම්බක තරංග නිසා. මෙන්න මේ යාන්ත්‍රික තරංග අපි බෙදනවා ආකාර දෙකකට. ඒ කියන්නේ යාන්ත්‍රික තරංගයක් ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ. ඒ කියන්නේ අංශුමය මාධ්‍යයක් ඕනේ. එක්ක ඝන ද්‍රව්‍යයක් තුලින් ගමන් කරන්න ඕනේ, එක්ක ද්‍රවයක් තුලින්, එක්ක වායුවක් තුලින් ගමන් කරන්න ඕනේ. එතකොට මේ තරංගයේ ගමන් කිරීමේදී මාධ්‍ය අංශු කම්පණය වෙන ආකාරය අනුව මේ තරංග ගමන් කිරීමේදී මාධ්‍ය අංශු කම්පණය වෙන ආකාරය අනුව මේ තරංග ආකාර දෙකකට බෙදෙනවා. ඒක තමයි එකක් ඊළඟ තරංග අනිත් එක අන්වායාම තරංග. ඔන තරංග ආකාර දෙක. හරිද? දැන් මේ සටහන් වාරගේ ලියුට් එකේ ඇති මුල් කොටස ලියා ගන්න ඕන නම් ලියා ගන්න මම ලියා ගන්නද පෑන් ඔලියා ගන්නද වායාම අන්වායාම කියෙම බලන්න මේවා ලියා ගන්න අවශ්‍යයි ඉක්මනට ලියා ගන්න. ලියුට් එකේ මට මතක නැහැ මම ඉඳ කියලා තියෙනවද නැද්ද කියලා. ඉක්මනට ලියා ගන්න. ලියා ගන්න ඕනේද ඔවා? ආශ්‍රිතුනාති කියලා එකිනෙක කතා කරන්නේ. ගෙලිවලද
දීපයන අපි දැන් බලමු තීරය තරංගයක් සහ අන්වායන තරංගයක් අතර වෙනස මොකක්ද කියලා. තීරය තරංගය කියන්නේ මොකක්ද? අන්වායන තරංගය කියන්නේ මොකක්ද කියලා බලමු. තීරය තරංගය සහ අන්වායන තරංග. මේ හොඳම උදාහරණය තමයි දැන් ඔයාලා දන්නවා ජල පෘෂ්ඨයක් මත ඇතිවන තරංග ඒවා තීරය තරංග. පෘෂ්ඨයක් මත ඇතිවෙන ජල පෘෂ්ඨයක් මත ඇතිවෙන තරංග තීරය තරංග. ඒක ඇතිවෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ තරංගයක්. ඔන්න ඔය වගේ තරංගයකට අපි කියනවා තීව්‍ර තරංගයක් කියලා. දැන් ඔක ඇති වෙන්නේ කොහොමද කියලා බලමු අපි. මේක තීව්‍ර තරංගයක් ඇති වෙන ආකාරය. හොඳට අහගෙන ඉන්න බැරි දෙයක් නොතේරෙන දෙයක් තියෙනවා නම් ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ඒ මොහොතේම කතා කරලා අහන්න. හරිද? ඒ මොහොතේම කතා කරලා අහන්න. දැන් මේක ඔයාලා ලොකු වාක්‍යයක් දැන් මේ මොහොතේ මම මේක රෙකෝඩ් එකක් දානවා. ඔයාලා YouTube වීඩියෝ එකක් තමයි දානවා. හරිද? හැබැයි YouTube වීඩියෝ එක දානවා කියලා මේක මට පස්සේ බලන්න පුළුවන් කියලා පස්සේ දවසකට කල් දාන්න බෑ. අදම වැඩේ ඉවර කරගන්න ඕනේ. හරිද? අද දවසේ රැයට නිදාගන්නේ මේ පාඩම සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගෙන මිසක් මම උගන්වන කොටස කම්ප්ලීට් කරගෙන මිසක් නිදාගන්න එපා. ඒක තමයි කරන්නේ. හරිද? පස්සේ දවසක අල්ලගන්න ඉන්නවා කියලා ඔක පස්සේ හෙට මම බලනවා හෙට ඩේටා කාඩ් එකක් දාන්න බලනවා. එහෙම ඩේටා නැත්නම් ඉතින් ප්‍රශ්නයක් තමයි. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අද දවසේ දිනු වැඩ කටයුතු අවසන් කරගන්න ඕන. හරිද? දැන් පන්තියේ හරි ඉස්කෝලේ හරි නම් එක සැරයක් ගෙනුවාට පස්සේ ආයෙත් ළඟට අහගන්න බෑ. දැන් මේකෙදි එහෙම නැහැ. මේකෙදි ආයෙත් ඔයාලට වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. හරි ඒක තමයි තියෙන chance එක. හිතන්නකො මේ තියෙන ජල පුෂ්ඨය. මොනේ ජල පුෂ්ඨය හරි? සංකේලින් ඇඳ කියලා හිතනවා. මේ ජල පුෂ්ඨයේ මත තියෙන අංශු මේ ජල අංශු තමයි මේ තියෙනවා. මේ ලොකුට අන්නේ ජල අංශු. මෙහෙම අපිට ජල අංශු පේන්නේ අපේ හැටට. අපේ හැට ජල අංශු පේන්නේ නැති වුණාට මම මේ ජල අංශු මෙහෙම තියනවා කියලා අපි හිතමු දැන්. මෙහෙම ඇත්තටම අංශු තිබ්බනා. අපි හිතමු දැන් ජල පුෂ්ඨය මත ලී කුඩු දාලා තියෙනවා. ලී කුඩු දැම්ම නම් මෙහෙම අපිට පේනවනේ. නේද? රිජිකොම් බෝල දාලා තියෙනවා. මෙහෙම පේනවා. දැන් මේකට ගල් කැටයක් අතහැරියොත් මේක මැදට අපි ගල් කැටයක් ජල පුෂ්ඨයේ මතට ගල් කැටයක් අතහැරියොත් අපිට පේනවා මෙහෙම දෙපැත්තට රැලි ආකාරයට ජල පුෂ්ඨයේ මත රැලි ඇති වෙනවා. හරි? ඒ රැලි දැන් හිතන්න ගල් කැටේ නෙමෙයි මේ අයිනට. මෙතන අයිනට දැම්මම මේ පැත්තේ මෙහාට රැලි ඇති වෙනවා. මේ පැත්තේ මෙහාට රැලි ඇති වෙනවා. දැන් මම මෙහාට ඇති රැලි ටික විතරක් අඳිනවා. හරි ගල් කැටේ දාන්නේ අයිනට හිතන්න. එතකොට මෙන්න මේ වගේ මෙහි මොන විදිහට රැලි ඇති වෙනවා. ගල් ගෙඩියක් දාලා තියෙනවා. හරි ලොකු ගල් ගෙඩියක් එකක් දාලා ඒක ලොකු රැලි ඇති වෙනවා. එතකොට මොකද උනේ? මෙතන දිවිච්ච අංශු උඩට ගියානේ. මේ අංශු මෙහෙම උඩට ගියා. මෙතන තියෙන අංශු උඩට ගියා මේ. මෙතන තියෙන මේ අංශු උඩට ගියා. මේ උඩට ගිය අංශු ටික මේ පැත්තෙන් පහළට එනවා. මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. දැන් මේ පෘෂ්ඨයේ තියෙන අංශු මේ ඉහළට යන අංශු. මේ පැත්තෙන් ඉහළට යනවා. මේ අංශු ඉහළට යනවා. මෙතෙන්දී මේ අංශුව උපරිම උසකට එනවා. එයා උපරිම උසකට ඇවිල්ලා දැන් මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ මේ අංශු පහළ බහින අවස්ථාව මෙන්න මේ අංශු දැන් මෙහෙම පහළ බහිනවා. යාළුවෝ පහළට යනවා මේ අංශු. හරි දැන් මෙතන මේ අංශු මොකුත් නැහැ. මේ අංශු තිබ්බ මට්ටම තමයි මේ. මේ තියෙන අංශු තිබිච්ච මට්ටම. දැන් මේ අංශු මෙහෙම මොකද මේ අංශු මෙහෙම පහළ කරනවා. මෙයා යන්න පුළුවන් උපරිම පහළ මට්ටමට ඇවිල්ලා ඉවරයි.
දැන් මෙතන මේ අංශය ඉහළට යනවා. මේවා ඉහළට යනවා කියන්නේ. මෙයා ඉහළට යනවා දැන්. මෙයා උඩරින් උඩට ගිහිල්ලා මේ පැත්තේ කට්ටිය ඉහළට ගිහිල්ලා දැන් පහළ බඳිනවා. මේ වැරදිට තේරුම් ගන්න එපා. එක අංශුවක් මේ යනවා කියලා හිතන්න එපා. එක අංශුවක් මේ ඉහළ පහළ යනවා නෙමෙයි. එතන තියෙන අංශු ඉහළ පහළ ගමන් කරපු ආකාරය තමයි මම අඳින්නේ. ඔන්නම තත්ත්වයක් තමයි දැන් එන්නේ. මේ කොටස අංශ ඉහළ යනවා, මේ කට්ටිය මේ පහළට යනවා, මේ කට්ටිය මේ ඉහළට යනවා, මේ කට්ටිය පහළට යනවා. එතකොට එක අවස්ථාවකදී මෙයා ඉහළට ගිහිල්ලා හරිද? තරංගය මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියනවා. ඊළඟ තරංගය ඔන්නෝම වෙන්න පුළුවන්. ඊළඟ අවස්ථාව වගේ තරක් එන්න පුළුවන්. ඇයි මේකට ඉහළට යන්නේ? මේකට ඉහළට ගිහලා මේ වගේ තරංගය මෙහෙම උත්තරන්න පුළුවන්. මෙයාලා පහළට එන්නේ මේ වගේ එකක් නැත්නම්. ඔහොම තරංගය ගමන් කරනවා. ඕක දිගටම සිද්ධ වෙනවා. ඔන්න ඔය තමයි තරංගය ගමන් කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ වගේ තරංගයක්. ඒ කියන්නේ ජල පෘෂ්ඨයක් මත ඇති වෙන රැලිටි ඇති වෙනකොට ජල පෘෂ්ඨය මත තියෙන අංශු ඉහළට යනවා පහළට යනවා. මෙහෙම ඉහළ පහළ යනවා විතරයි මේ. මෙහෙම ඉහළ පහළ යනවා. හැබැයි කවදාවත් ඒ අංශු දෙකේ යන්නේ නැහැ ඉස්සරහට. ඒ අංශු මෙහෙම ඉස්සරහට ගමන් කරන්නේ නැහැ. ඔයාලටම ලස්සන වීඩියෝ එකක් මම සමහරවිට ඔයාලා දකින්න ඇති. පාඩම පටන් ගන්න කලින් මම වීඩියෝස් වගේ ඩවුන්ලෝඩ් කරා. ආන්නේ වීඩියෝ එක බැලුවා නම් මේ තරංගයක් ගමන් කරන ආකාරය දැක ගන්න පුළුවන් මේ තීරයක් තරංගය. මම ඒක දැන් පෙන්නන්නම් ඔයාලට. Types of hello of waves. In our last module, we've discussed about a wave. So how do you describe a wave? A wave can be described as a disturbance that travels through a medium from one location to another without transporting any matter. That's a point to ponder. Without transporting any matter. Do you know what a mechanical wave is? Here, I'm going to give you a brief introduction about a mechanical wave, and the detailed information I'll share with you in my next module. Okay, so a mechanical wave is nothing more than a disturbance which is traveling through a medium such as a solid, liquid, or a gas, as you've seen in the case of water waves that are formed when I throw a stone into the lake or a pond. That's as simple as that, as a mechanical wave. Now, this disturbance so created in the lake
is caused due to the to and fro motion of the water particles. So now in this module, we are going to discuss about හරි මම හිතනවා ඔයාලට මම කියන දේ ඇහෙනවා ඇති කියලා. ඔයාලා දකින්න ඇති මෙතන මේ වීඩියෝ එකේ දැම්මා ගල් කැටයක් දැම්ම වතුර එකකට. එතන ගල් කැටේ වතුරයකට දානකොට වතුරේ පාවෙනවා කිරල ඇබයක්. තරංගය රැලිටි ගමන් කරනවා. හැබැයි කිරල ඇබේ ඉහළ පහළ යනවා විතරයි අපිට පේන්නේ. ඔයාලා ඒක බලා ගන්න බැරි වුණා නම් ඔන්න ආයෙසරයක් මම ප්ලේ කරනවා බලා ගන්න හොඳට. medium such as a solid, liquid or a gas, as you've seen in the case of water waves that are formed when I throw a stone into the lake or a pond. That's as simple as that, as a mechanical wave. Now this disturbance so created in the lake is caused due to the to and fro motion of the water particles. So now in this module, we are going to discuss about the various types of waves. Like in a previous module, we have taken a situation where a group of people. හරි දැන් ඔයාලා දැක්කේ යාන්ත්‍රික තරංගයක් වන තීරයක් තරංගයක් කොහොමද ගමන් කරන්නේ? තීරයක් තරංගය ඉදිරියට ගමන් කරද්දී අංශු ඉහළ පහළ ගමන් කරනවා විතරයි. හැබැයි අංශු ඉදිරියට ගමන් කිරීමක් වෙන්නේ නැහැ. දැන් මෙතන තව එකක් තියෙනවා. තව ක්‍රියාකාරකමක්. ළමයි කීප දෙනෙක් මේ විදිහට අල්ලගෙන පේලියට ඉන්නවා. එතකොට එක ළමයෙක් ඉඳ ගන්නවා අනිත් එක්කෙනා නැගිටිනවා. ඒක ඒ ආකාරයටත් අපිට තරංගයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකත් තීරයක් තරංගයකට උදාහරණයක් වෙනවා. People were standing in a queue and all of them was holding each other through their shoulders. So what did we observe over there? What was actually happening over there? When one person sits down, he pulls his neighboring person to sit down as well. And when he stands up, he again pulls his neighboring person to stand up. So it keeps on moving that way. So each person here is undergoing only up and down motion. And this disturbance is propagated towards the last person of the group. Similarly, we can take an example of a rope. So if I have a rope with me, you can see here, the disturbance, it travels through the rope. And how this is traveling through the rope? Let's see. What do you see if you carefully observe this rope? Yes, if you carefully observe this rope, then you must have noticed that the red dots which are present on the rope, they keep on undergoing to and fro motion about their mean position. While the disturbance, it keeps on traveling forward through the rope. So what do you conclude from the above two examples? ඒක දැක්කට පස්සේ ඔයාලට ආයෙ මට වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති කකින් ඇති අංශු ඉහළ පහළ ගමන් කරනවා තරංගයේ ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙනවා. ආන් මේ වගේ තරංග වලට අපි කියනවා මොන තරංග කියලාද කියන්නේ? අංශු ඉහළ පහළ ගමන් කරනවා තරංගයේ ඉදිරියට ගමන් කරනවා. මේ වගේ තරංග වලට කියන්නේ මොන තරංග කියලාද? කියන්න. තීරයක් තරංග. ආන් ඒවට කියන අපි තීරයක් තරංගය ගමන් කරන දිශාවට තරංගය මේ පැත්තට ගමන් කරනවා හරි තරංගය ගමන් කරන්නේ මේ පැත්තට තරංගය මේ පැත්තට ගමන් කරනවා නම් අංශු ගමන් කරන්නේ මේ ඉහළට සහ පහළට මෙන්න මෙහෙම අංශු ඉහළට සහ පහළට තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා නම් තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා නම් අපි ඒ වගේ තරංග වලට කියනවා තීරයක් තරංග කියලා. එතකොට ජල කුෂ්ඨයක් මත ඇති වෙන රැඩිටි ඇඩි තන්තුවක් මත ඒ කියන්නේ කම්බියක් ගස්සේකට ගහලා මැදින් මෙහෙම අතින් ඇඟිල්ලෙන් ගහනොත් එහෙම යනවා. එතකොට ගිටාර් එකක කම්බි මත ඇති වෙන තරංග ඊළඟට දණ්ඩක් මත යකඩ දණ්ඩක් මතින් ගමන් කරන තරංග ඊළඟට ඔය වගේම තමයි භූකම්පනයේදී කුෂ්ඨීය තරංග කියලා කියන එක පොළොව මත පිටින් ගමන් කරන භූකම්පන තරංග. ඒකත් ඔහම මෙන්න මේ ආකාරයට ගමන් කරන තීරයක් තරංග විශේෂයක්. හරිද? ඒක ඕව තමයි තීරයක් තරංග කියලා කියන්නේ. හරි ඒ ටික අපි ලියාගමු ටියුට් එකේ ඔයාලගේ ටියුට් එකේ ඇති කොටසක් ඊට අමතරව අවශ්‍ය ටික ලියාගමු ආශාව. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න ඕනේ.
මෙතන ඔය ටික ලියලාද තියෙන්නේ? ඔය ටික ලියා ගන්න මොනවාද දේවල් තියෙනවද? ඔය ටිකේ මොනවා හරි කවුරු ලියා ගන්න කෙනෙක් ඉන්නවද? ඔව් සර්. ලියා. ඉවරයි කියලා කියන්න. හරි සර්. හොඳයි. තීරක තරංග කියන්නේ මාධ්‍ය අංශ පැනන දිශාවට ලම්බ අතර ප්‍රචාරණ තරංග තීරක තරංග ලෙස හඳුන්වනු ලැබේ. ඒතර ඔයාලගේ උත්තරා නියම දාලා තියෙනවා. මේ උත්තරාන අඳින්න මම දැන් දාලා නැහැ. ඒක ඔයාලත් කරලා කියවන තරම් ගණුවක් කරන්නේ මාත් පදවලට මේ වගේ තීරක තරංග ඇති වෙනවා. ජල පෘෂ්ඨයක් මත ඇදෙන තරංගත් මේ වගේ තීරක තරංග. හොඳයි අපි නම් බලමු ඊළඟ තරංග විශේෂය අන්වායාම තරංග කියන්නේ මොනවද කියලා බලමු. අන්වායාම තරංග කියන්නේ මොනවද කියලා බලන්න කලින් අපි ආයෙ කතාවක් මේ වීඩියෝ එකේ ඉතුරු කොටස බලමු. It is concluded that it is the disturbance that is carried forward, and the particles of the medium, they are undergoing to and fro motion only, and that is about their mean position. So here the waves, they move straight from one end to the other, while the particle motion which makes that particular wave is in a direction which is perpendicular to the direction of propagation of the wave. Now this type of wave is called as, any guesses? Yes, this type of wave is called as the transverse wave, in which the particles of the medium, they move in a direction which is perpendicular to the direction of propagation of wave. And some of the examples of transverse waves are the water waves, which are formed when I drop a stone into a lake or a pond, the light waves and the radio waves. These are all examples of transverse waves. Now let's do a simple activity to demonstrate how a transverse wave looks like. Let's take a slinky and place it on the table, and we're fixing its one end and the other end is let free. Now I hold the free end of the slinky and just whip it. What do we observe? The slinky, it appears to move like a snake, and it shows a wavy appearance. What kind of wave does this vibrating slinky represent here? Yes, we've studied this, and it's a transverse wave. A transverse wave in which the particles undergo to and fro motion about their mean position and moves in a direction which is perpendicular to the direction of wave propagation. Now we'll take the same group of people that we had taken earlier, but this time with a slightly different arrangement. And let's see what happens. So it's the same group of people. But in this case, they're not holding each other through their shoulders, but through their elbows. Now in this case, the first person, he gently pushes the second person sideways and then pulls him back. You see this push and pull moment, and this is propagated towards the last person of the group. So how is this moment different from the previous one, where each person is holding each other through their shoulders? Now that's something which we have to look forward to. You can see here in the previous case, each person was undergoing up and down motion,
while in this case, each person is moving back and forth about their mean position, and the push and pull is transmitted to the person at the end. යනවා එතකොට තරංග ඉස්සරහට යන ඒ එකක් අපි දැක්කේ ක්‍රියාකාර කරනවා. දැන් ඊළඟට දැක්කේ මේ කවුරුනේ පැත්තට පොඩි තල්ලුවක් දානවා. මේ පොඩි පැත්තට තල්ලුවක් දැම්මම අනිත් එක්කෙනාට එහාට තල්ලු වෙනවා. ඔන්න අපි කතා කරන શબ્දය තව කෙනෙකුට ඇහෙන්නේ නොයි විදියට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මෙන්න මේ පැත්තේ ඊටම මෙන්න මෙහෙම. මෙතන තියෙන ස්පීකර් එක මෙතන තියෙන ස්පීකර් එක මේ ස්පීකර් එක මෙතන තියෙනවා මේ ස්පීකර් එක මේ පැත්තේ තියෙනවා ඔයාලගේ කන මේ ඔයාලගේ කන මෙතන කන් සිදුර තියෙනවා මේම ගිහිල්ලා බාහිර ස්වර නාලය හරහා මෙතන තියෙනවා කර්ණ පටහ පටලය ඕන මිලන්න තියෙනවා කියන්නේ ඔය තියෙන්නේ කන් සිදුරත් එක්ක මේ කර්ණ පටහ පටලය දැන් මෙතනින් ඇති වෙන හඬ අර කනට ඇහෙන්නේ නැහැ හරි මෙතනින් ඇති වෙන හඬ අර කනට ඇහෙන්න නම් මොකද වෙන්න ඕන? මෙතනින් දැන් මේ ශබ්ද තරංගය යන්න ඕනේ මේ කනට ගිහිල්ලා මේ කන් සිදුර හරහා බාහිර සුර නාලය හරහා ගිහිල්ලා කර්ණපටහ පටලේ කම්පණය කරන්න ඕනේ. මේ ස්පීකරේ විසින් ඇති කරන ශබ්දයට පුළුවන් වෙන්න ඕනේ මේ කර්ණපටහ පටලේ කම්පණය කරන්න. ආමික කරන්නේ කොහොමද කියලා බලමු. වායු අංශ වාත අංශ තියෙනවා මෙහෙම. මේ එක වාතාංශයක් මේ තව එකක් මේ මෙහෙමද වාතාංශ සාමාන්‍යයෙන් ඈතින් තියෙන්නේ. ජලාංශ එකට එකට හේතු වෙලා ද්‍රවාංශ එකට එකට හේතු වෙලා තිබ්බට වාතාංශ තියෙන්නේ එන්නේ දුක්ඛය හරියන්නේ මම අදින්නේ මොනවාද? කියන්න බෑ ඉන්න කට්ටිය කියන්නේ මම අදින්නේ මොනවාද? බෝල බෝල. අග්ගලද? වායුන්. මේ වායුන්. දැන් මේ ස්පීකර් ඔයාලා හොඳට දැකලා ඇති. ඔයාලා දැකලා ඇති. ස්පීකර් එකෙන් රේඩියෝ හරි. තමන්ගේ දර තියෙන මාරේ කැසට් එකක් හරි සින්දුවක් හයියෙන් දැක්කම දැම්මම යාගේ ස්පීකරේ මෙහෙම ඉස්සරහට තියලා ඇතුලේ තියෙන කෝන් එක වගේ කොට වගේ මෙහෙම ඉස්සරහට දෙපැත්තට චලනය වෙනවා. මෙහෙම කම්පණය වෙනවා වේගෙ. ඒ කම්පණය වීමට අනුව වාතාංශ කම්පණය වෙනවා. ඒකවල තමයි ශබ්දය අපිට ඇහෙන්නේ. මෙයා කම්පණය මේ වාතාංශය මෙහෙම කම්පණය වෙලා ගිහලා මෙයාගේ වදිනවා. මෙයාගේ වැදුනා මොකද වෙන්නේ? මෙයා දෙපැත්තට මෙහෙම කම්පණය වෙනවා. මෙයා දෙපැත්තට කම්පණය වෙනකොට මෙයා ගිහලා මෙයාගේ වදිනවා. වැඩිච්ච ගමන් මෙයා දෙපැත්තට මෙහෙම කම්පණය වෙනවා. මෙයා ගිහලා මෙයාගේ වදිනවා. වදිනකොට මොකද වෙන්නේ? මෙයාත් මෙහෙම දෙපැත්තට කම්පණය වෙනවා. මෙයා ගිහලා මෙයාගේ වදිනවා. මෙයාත් දෙපැත්තට කම්පණය වෙනවා. මෙයා ගිහලා මෙයාගේ වදිනවා. මෙයාත් දෙපැත්තට කම්පණය වෙනවා. මෙයා ගිහින් මෙයාගේ වදිනවා. මෙන්න. මෙයා දෙපැත්තට කම්පණය වෙනවා. ඊට පස්සේ මෙයා ගිහලා මෙයාගේ වැදුනම මෙයා දෙපැත්තට කම්පණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ගිහලා මෙයාගේ වදිනවා. මෙයා දෙපසට කම්පණය වෙනවා. මෙයා ගිහලා මෙයාගේ වදිනවා. ආන්න දෙපසට කම්පණය. එතන මෙයා ගිහලා මෙයාගේ වදිනවා. මෙයාත් දෙපැත්තට කම්පණය වෙනවා. මෙයා ගිහලා මෙයාගේ වදිනවා. ඒක මොකද වෙන්නේ? මෙයාත් දෙපසට කම්පණය වෙනවා. මෙයා ගිහලා මෙයාගේ ගැටෙනවා. මෙයාත් දෙපසට කම්පණය වෙනවා. මෙයා ගිහලා මොකද වෙන්නේ? මෙයා ගිහලා මෙයාගේ වදිනවා. මෙයා දෙපසට කම්පණය වෙනවා. මේ අන්තිම එක්කෙනා. එයා කම්පණය වෙද්දී එයා ගිහලා වදින්නේ කර්ණපටාපටලේ. අන්න කර්ණපටාපටලේ කන ඇතුලේ කියන කම් බෙරේ කියන්නේ කම් අඩිය පැලෙන්න ගැහුවා කියන්නේ ඕම ඕක. හරි? මෙන්න මේක කම් බෙරේ එහෙම නැත්නම් කර්ණපටාපටලේ වදිනවා. වැදුනම කර්ණපටාපටලේ කම්පණය වෙනවා. ඒකත් එක්ක තියෙනවා නිග්ගරි මේ මුද්දරිකාව නිගාතිය ධර්ණකය කියලා කර්ණස්තිකා තුනක්. මුද්දරිකාව නිගාතිය ධර්ණකය කියලා කර්ණස්ති තුනක් තියෙනවා. ඒ කර්ණස්ති තුන කම්පණය වෙනවා. ඒ කර්ණස්ති තුනේ අවසාන කර්ණස්තිය සම්බන්ධ වෙලා තියෙනවා කර්ණ සංකේතයට. කර්ණ සංකේ කම්පණය වෙනවා. කර්ණ සංකේ ඇති වෙනවා ස්නායු ආවේගය. මේ ස්නායු ආවේගය ශ්‍රවණ ස්නායු හරහා මොළයේ අදාළ ස්ථානයේ කරා රැගෙන. එතකොට මොකද වෙන්නේ? ශබ්දයේ කියලා අපි එක හඳුනා ගන්න. හඳුනා ගන්න සිද්ධිය. මෙතනින් ගියාම
මේ අංශයෙන් අංශ එකට හැටි මේක කම්පණයලා ගිහිල්ලා මෙතන යනවා. එතකොට මෙන්න එහෙම දෙයක් එන්නේ. මෙතන අංශු එකක් නෙමෙයි තියෙන්නේ. අංශු මහ ගොඩක්. මෙයා මෙහෙම තල්ලු කරනකොට. මෙයා මෙහෙම ස්පීකරෙන් මේ විදිහට තල්ලු වෙනවා. හිතන්නකෝ ඔයාලා බොත්තම් ටිකක් මෙන්න මෙහෙම බොත්තම් ටිකක් මේසයක් උඩ තියලා තියෙනවා. මෙන්න මේක බොත්තම් ටිකක් මේසයක් උඩ එක ගානට තියලා තියෙනවා. කවුරු හරි මේ බොත්තම් ටික අතින් තල්ලු කරනවා නේ. මේ බොත්තම් ටික මෙහෙම අතින් තල්ලු කරනවා. තල්ලු කරොත් මොකද වෙන්නේ? තල්ලු කරපු ගමන් මේ බොත්තම් ටික මෙහෙම එකට ලං වෙනවා. ලං වෙලා මෙන්න මෙහෙම වෙනවා. මේ බොත්තම් ටික කවුරු හරි තල්ලු කරොත් වෙනවා. තල්ලු කරාට පස්සේ මෙන්න මෙහෙම මේ බොත්තම් ටික එක කොටේ එක ළඟ මේ එකට එකතු වෙනවා බොත්තම් ටික. මේ බොත්තම් ටිකක් නම් මේ මේක අපිට තියලා දෙන මේ අතින් තල්ලු කරපු ගමන් එක රුපියලේ කාසිරි ගන්න අතින් තල්ලු කරපු ගමන් මේ ඔක්කොම එකට එකතු වෙනවා. ආන් ඒ වගේ මෙතන ස්පීකරයෙන් එහෙම කම්පණය වෙන විට මේ තියෙන අංශු එකට එකතු වීමක් වෙනවා. මෙන්න මේ ප්‍රදේශයේ තියෙන වාතාංශු එකට එකතු වීමක් වෙනවා. මෙන්න මේ හරිය තියෙන වාතාංශු මෙහෙම එකට එකතු වෙනවා. ඇයි ඒ වාතාංශ කම්පණය වෙද්දී වාතාංශ එක නෙමෙයි ඔක්කොම එකට කම්පණය වෙන්නේ. මේ සෙට් එක මේකට කම්පණය වෙනවා. ඒකට මේ කොටස රාම් වෙනවා. මේ හරිය වාතාංශ ටිකක් ඈත් වෙනවා. මේ හරිය ධාය රාම් වෙනවා. මෙහාට යනවා ආයෙ ඈත් වෙනවා. ටික ඈත් වෙනවා. ආයෙ මේ හරිය දාන්න වෙනවා. ඔයාලගේ ඩියුට් එකේ තියෙන උපකරණ බලම හොඳට පැහැදිලි වෙයි. ඩියුට් එක නැති වෙනම උපකරණ ෂෙයා කරන්න. ඔයාලා ඩියුට් එක නැති වෙන උපකරණ ෂෙයා කරා. බලන්න එක තැනක සාර්ථකයක් තියෙනවා. ඒ සාර්ථක මගින් ශබ්දයේ ගමන් කරන විට ওই දම් පාට තේට තියෙන්නේ. එතන දම් පාට වැඩිපුර අංශු එකට රැස් වෙලා තියෙන. එතන ඔක්කොම අංශු එකට එකතු වෙලා. අනිත් තැන් වල ඈත් වෙලා. අර ස්පීකරේ යන කළු පාට තියෙන අංශු ගොඩක් එකට එකතු වෙච්ච තැන. අනිත් තැන් ඈත් වෙච්ච තැන. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට එකට අංශු ලං වෙච්ච තැන් වලට අපි කියනවා සම්පීඩන කියලා. මෙන්න මෙහෙම එකට එකතු වෙච්ච තැන් තියෙන අංශු ඒවට කියනවා අපි සම්පීඩන කියලා. මෙන්න මේ වගේ එකට අංශු එකතු වෙච්ච තැන් වලට අපි කියනවා සම්පීඩන. ඔය මම රවුන්ඩ් කරලා පෙන්නන්නේ සම්පීඩන තියෙන ස්ථාන. එතකොට මෙන්න මේ වගේ ඈත් වෙච්ච ස්ථාන තියෙනවා. මේ තැන් වල අංශු ඈත් වෙලා තියෙනවා. ওই තැන් වලට අපි කියනවා විරලන. මේ තැන් වලට අපි කියනවා විරලන කියලා. සම්පීඩන අනිත් කොටස් අපි කියනවා විරලන. එතකොට වාතය තුලින් ධ්වනිය ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයට සම්පීඩන සහ විරලන ඇති කරමින්. එතකොට මට දැන් ඔයාලා කියන්න බලන්න. මේ විදිහට මේ ධ්වනි තරංගයක් වාතය තුලින් ගමන් කරන විට ඒ තරංගයේ අංශු කම්පණය වෙන්නේ කොහොමද? ධ්වනි තරංගයට අදාළව අංශු කම්පණය වෙන්නේ කොහොමද? කවුරු කතා කරන්නේ නැහැ. එක්කෙනෙක් නැද්ද? ගියාද නැහැ කොහොම? වැස්සට. නෑනේ 46ක් ඉන්නේ.
ලම්බකව තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව ලාම්බකව නෙමෙයි. සමාන්තරව අන්තරව ධ්වනිය තරංගය යනවා ගමන් කරන්නේ මේ පැත්තට. ආංශු කම්පණය වෙන්නේ එහෙම දෙපැත්තට නේ. නැත්නම් ධ්වනි තරංගයේ ගමන් කරන පැත්තට. මේ කියන්නේ ගමන් කරන දිශාවට සමාන්තරව මොනවද කියන්නේ? තරංගයේ ගමන් කරන දිශාවටම සමාන්තරව තමයි අංශු කම්පණය වෙන්නේ. තරංගයේ මෙහෙම ඉස්සරහට යනකොට අංශුත් මෙහෙම යනවා. තීරය තරංගයේ මෙහාට යනවා අංශු ඉහළ පහළ යනවා. ඒක ලම්බක. ඒක තමයි ලම්බක. තරංගයේ ඉදිරියට යන්නේ ලම්බක. තරංගයේ උඩට යනවා මේ. හරි. හැබැයි මේවා මේ තරංග වර්ගය කියන්නේ වාතය තුලින් ධ්වනිය ගමන් කිරීමේ. කොහොමද වෙන්නේ? තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව ආදී වගේ තරංග වල තමයි අපි කියන්නේ අන්වායාම. ආදී වගේ තරංග වල කියනවා අන්වායාම තරංගයක්. ආදිලා වලට හැදෙන්නේ මේ ඉංග්‍රීසි පොත දරුවා. Now consider the case of a slinky whose one end is fixed to a point. What happens? Now I give a sharp push to it, and what do we observe? Yes, you observe that some sort of disturbance is carried forward from one end of the slinky to the other end. What is this disturbance? This disturbance is carried forward while all the rings of the slinky are moving back and forth about their mean position. But the disturbance it gets carried forward. Now if I push the slinky forward and backward continuously, what do you see? It's another interesting thing that we observe. You see here a series of compressions followed by rarefractions, compressions and rarefractions. Where the compressions are the regions where the rings are crowded together, and rarefractions are the regions where the rings are far apart. So compression and rarefraction both move forward. And in this case, wave motion is in one direction, and the motion of particles of the medium are in a direction which is parallel to the direction of propagation of the wave. Now what do we call this kind of wave? This presents us the second kind of wave, which is known as the longitudinal wave, in which the particles of the medium, they undergo back and forth motion about the mean position. And this is parallel to the direction of propagation of wave. And some of the examples of longitudinal waves are the sound waves. So when I'm speaking, the sound wave which I emit from my mouth is an example of longitudinal wave. So let's summarize till now whatever we have studied. We've studied that there are two types of waves, a transverse wave and a longitudinal wave. A transverse wave in which the particles of the medium move in one direction, which is perpendicular to the direction of wave propagation, and they oscillate about their mean position, to and fro motion. The examples were a ripple on a pond or a lake and a wave on a string. They can be easily visualized as transverse waves. Some of the other examples that we studied about were the light waves, the heat waves, and radio waves. All are examples of transverse waves. Now coming to the longitudinal waves, the second kind of waves, in which the particles of the medium, they move in a direction which is parallel to the direction of wave propagation. And we had the examples of sound waves, a wave in a slinky. So these are good visualizations of longitudinal waves. So this is all about the types of waves, and in our next module, we'll discuss about sound waves in detail. හොඳයි මං හිතනවා අන්වායාම තරංග ගැනත් ලොකු අවබෝධයක් දැන් ඉන්න ඇති ඔයාලට. But the clouds are white. Why the sun appears red at sunrise or sunset? Why we can see a beam of light in a room filled with dust?
හොඳයි. ලියා ගන්න එන ඉතුරු ටික අන්වායාම තරංග ලියා ගන්න. ටියුට් නැති අය ප්‍රශ්නයක් නැහැ පොතේ ලියා ගන්න. ඔයාලට ලියා ගන්න වෙලාව මදි වුණොත් ඔයාලට මම අද නැත්නම් හෙට උදේ වෙනකොට මේ වීඩියෝ එක YouTube දාලා ෂෙයා කරනවා. වීඩියෝ එක බලලා නැවත තව සටහන සම්පූර්ණ කරගන්න. ඒ අතර ටියුට් නැති කට්ටිය කියන්නේ මගේ පන්තියෙන් නැතුව අද සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් අය. එයාලට ටියුට් එක ගන්න පුළුවන්. මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න ටියුට් එකක් ඕනි කියලා. එතකොට ටියුට් එකට මට රුපියල් 300ක මුදලක් මේ ලබා ගන්න වෙනවා. හේතුව තමයි එකපාර ලොකු ලොට් එකක් නෙමෙයි ගහන්නේ කීපයක් ගන්න නිසා වියදමක් යනවා. ඒක ගන්න වෙනවා. ඊට අමතරව තව ගාස්තු ගන්න මම මේ විස්තරේ කියන්නම් යාලට. එයාලා මට මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මම මේ අවශ්‍ය ගාන මුද්‍රණය කරලා ඔයාලට ඒක ලබා දෙන්න ක්‍රමයක් පස්සේ කියන්නම්. හරි. ඒ අතර දැන් මේක ලියා ගන්න ඉක්මනට. හොඳයි අපි ඊළඟ බලමු සරල සයිනාකාර තරංග. අපි ඊළඟ බලමු සරල සයිනාකාර තරංගයක් කියන්නේ මොකක්ද කියලා. මේක මේ අපි ඔයාලා ඉගෙන ගන්න කියලා වෙනද මතක තියාගන්න ඕනේ. අපි මෙතනින් එහාට අන්වායාම තරංග, තීරයක් තරංග කියන තරංග වර්ග දෙක මේ දෙකක් කියන එක අතහැරලා දාලා තරංග ගැන විතරක් ඉගෙන ගන්න. තරංග. එතකොට අපි මෙතනින් එහාට තරංග ගැන ඉගෙන ගනිමු. අපි යොදාගන්නේ අන්වායාම තරංග සහ තීරයක් තරංග කියන දෙකම පොදුවේ තීර තරංගයක් තමයි යොදාගන්නේ. මේ තීර තරංගය මෙන්න මේ ආකාරය. ඒ කියන්නේ මේ අපි දැන් ඉගෙන ගත්ත යාන්ත්‍රික තරංග ආකාර දෙකයි. ඒ ආකාර දෙක තමයි අන්වායාම තරංග, තීරයක් තරංග. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග කියලා විශේෂයක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග කයිද වෙන්නේ තීරයක් තරංග වලටමයි. ඒවා අන්වායාම කියලා වර්ගයක් වෙනම නැහැ. හරි. එතකොට දැන් උගලොන්න තියෙනවා අපිට තරංග වර්ග හතරක් තුනක් තියෙනවා. යාන්ත්‍රික තරංග වලින් තියෙනවා අන්වායාම තරංග කියලා එකක් තියෙනවා. තීරයක් තරංග කියලා එකක් තියෙනවා. ඔක්කොම එතන දෙකයි. විද්‍යුත් චුම්බක තරංගයක් තියෙන එක තීරයක් තරංග වර්ගයක්. ඔය තරංග වර්ග තුනයි. ඔය තරංග වර්ග තුනම වෙන වෙනම අපි ඉගෙන ගන්නෑ. අන්වායාම තරංග වල සමීකරණ දාලා වෙනම, තීරයක් තරංග වලට වෙනම, විද්‍යුත් චුම්බක තරංග වලට වෙනම අපි එහෙම ඉගෙන ගන්නෑ. අපි ඉගෙන ගන්නේ ඔය තරංග ඔක්කොම එකට පොදුවේ තරංග කියලා. ඒ තරංගය අපි අඳින්න වෙන්නේ මේ විදියට. ජොනි තරංගයේ බව අපි අඳින්නේ මෙහෙම හැඩයක්. අර පුස්තකයක් මත ඇතුළේ තරංගයේ බව අපි අඳින්නේ මේ වගේ හැඩයක්. එතකොට විද්‍යුත් චුම්බක තරංගයේ බව අපි අඳින්නේ මේ වගේ හැඩයක්. මේ වගේ හැඩේ තරංගයක්. මෙන්න මේ වගේ තරංගයක් අපි කියනවා සරල සයිනාකාර තරංගයක් කියලා කියනවා. මේ මහලු දෙයක් නෙමෙයි මේ වගේ තරංගයකට කියනවා සරල සයිනාකාර තරංගයක්. එච්චරයි. හරි.
ඔයාලා අන්වායාම තරංග හා තීරය තරංග වල වෙනස්කම් ටික ඉක්මනට ලියා ගන්න. ටියුට් එකේ දීලා නැත්නම් එතන කොටුවක් දාලා ඉක්මනට අරගන්න. අන්වායාම තරංග හා තීරය තරංග වල ලක්ෂණ. තීරය තරංගයේ චලන දිශාවට ලම්බකව තමයි අංශු තරණය වෙන්නේ. අන්වායාම තරංගයක නම් තරංගයේ චලනය වෙන දිශාවට සමාන්තරව අංශු කම්පණය වෙනවා. තීරය තරංගයක් කියන එක ඝන ද්‍රව පෘෂ්ඨ මත ගමන් කරනවා. එහෙම නැත්නම් ලණුවක් ඇදිච්ච කම්බියක් ආදී මතින් තමයි ගමන් කරන්නේ තීරය තරංග. වාතය තුලින් තීරය තරංග ගමන් කරන්නේ නැහැ. එතකොට අන්වායාම තරංග කියන එක ඝන ද්‍රව වායු කියන ඕනම ද්‍රව්‍යයක් තුලින් ගමන් කරනවා. Hello. හොඳයි දැන් මේ පාඩමේ අපි ඊළඟ කොටසට එනවා. මේ පාඩමේ ඊළඟ කොටසට එනවා. මේ පාඩමේ ඊළඟ කොටස බලනකොට ඔයාලගේ ටියුට් එකේ තියෙන රූපකරණ කීපයක් එක්කම අපිට මේක කරගෙන යන්න වෙනවා. එන්නකම් මම මේක විස්තර කරනවා. හරිද? මේ අපි අඳලා තියෙන තරල පයින්ආකාර තරංගයක්. මේ තියෙන තරල පයින්ආකාර තරංගයක්. මම මේක තව ටිකක් වැඩි පැහැදිලි වෙන්න ඕන නිසා මම මේක මේ විදිහට ප්‍රස්ථාරයක අක්ෂ දෙකක් මැද ඇඳ ගන්නවා මම. එන්න මේ ආකාරයෙන් මම මේක ඇඳගත්තා. හරිද? දැන් එතකොට මෙන්න මේ තරංගවල අපිට දැනගන්න වචන කීපයක් තියෙනවා. අපිට දැනගත යුතු එකක් තමයි පළවෙනි එක තරංග ආයාමය, ඊළඟ තියෙනවා ආවර්ත කාලය, ඊළඟට තියෙනවා විස්තරය. තරංග ආයාමය අපි හඳුන්වනවා ලැම්ඩා කියන අක්ෂරයෙන් y අක්ෂරෙන් පැහැරෙනවා. ලැම්ඩා. ආවර්ත කාලය කැපිටල් T කියලා දානවා. විස්තරය දානවා සිම්පල් A. ඊළඟ තියෙනවා සංඛ්‍යාතයේ සිම්පල් F කියලා දානවා. අපි ඕන ඔය ටික ඉගෙන ගන්න ඕනේ. ඊළඟට තව තියෙනවා තරංගයේ වේගය, ඒක සිම්පල් v කියලා දානවා. හරිද? ඕන ඔය විදිහට අපිට තියෙනවා තරංගයක තරංග ආයාමය, ආවර්ත කාලය, විස්තරය, සංඛ්‍යාතය, වේගය කියලා රාශි 5ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඔයත් එක තමයි මෙතනින් එහාට අපි ඉතුරු වැඩ ගැරි ඔක්කොම ටික තියෙනවා. දැන් ඔන්න මෙන්න මෙතනින් එහාට කතා කරන සියලුම දේවල් ඉතාමත් සාවධානී ඉතාමත් හොඳින් අහගන්න. එක වචනයක්වත් අතහැර ගන්න එපා මම කියන දේවල්. එක වචනයක්වත් අතහරින්න එපා. හරිද?
මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් තරංගයක තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලා කියන්න. දැන් මට කියන්නකො මෙන්න මෙතන අංශුවක් තියෙනවා. හරිද? මම මෙතන මේ අංශුවක් ඇඳා. ඔය අංශුව ඉහළට යන අංශුවක්ද පහළට යන අංශුවක්ද? ඉහළට යන ඉහළට යන එක. ඉහළට යන ඔය අංශුව ඉහළට යන අංශුවක් නේ. ඉහළට යන අංශුවක්. මේ ඉහළට යන අංශුව දැන් ගොඩක් අය මැසේජස් ඒවල වහිනවා, කරන්ට් එක යනවා, බොරවනවා, අකුණු දානවා. අනේ ඉතින් මටත් ඔයත් ඒ ඔහොමම තමයි. ඔයාලට විතරක් නෙමෙයි මටත් ඔය තත්ත්වය ඔහොමමයි ඉතින්. මාත් ඉතින් මේ කාමරය ඇතුළට එලා ඉතින් අකුණු තහගෙන උගන්වනවා. දහසක් බාධක මැද කොහොම හරි ඉගෙන ගන්න. නේ? මොනවාද? මෙයා ඉහළට යන අංශුවක්. මේ අංශුව වගේ තව අංශුවක් තියෙන තරම්. කොතනද මේ වගේ අංශුවක් පවතින්නේ? දැන් මෙතන තියෙනවා නම් මෙතන පවතින අංශුව කොහාටද යන්නේ? ඉහළට යන එකද පහළට යන එකද? පහළට යන එක. යා පහළට යන එක. එහෙනම් ඒ වගේ ඉහළට යන අංශුවක් ආයේ තියෙන්නේ මෙන්න මෙතන. ආයේ වගේ ඉහළට යන අංශුවක් හම් වෙන්නේ මෙන්න මෙතනින්. හරිද? ආයේ වගේ ඉහළට යන අංශුවක් මෙන්න මෙතනින් ඔයාලට හම් වෙනවා. මම මේ වැඩි පොඩ්ඩක් අර පේන්නේ. කන්ද අපේ අපනා දැනුම් දෝ ගලහතේ. හරි දැන් ඔයාලට පැහැදිලි වෙන්නද දැන්? මේ අංශුව වගේම ඉහළට යන අංශුවක් මෙතනක් තියෙනවා. එහෙනම් මෙන්න මොන මතක තියාගන්න. එකම චලිත ස්වභාවය පෙන්වන අනුයාත කියන්නේ එක ළඟ පිහිටි අංශු දෙකක් අතර පරතරය. එකම චලිත ස්වභාවය පෙන්වන අනුයාත අංශු දෙකක් අතර පරතරය අපි කියනවා තරංග ආයාමය. එතකොට මේ බලන්න මෙන්න මෙතනින් ගත්තොත් මෙන්න මේ දුර ලැම්ඩා එකම චලිත ස්වභාවයේ පවතින එක ළඟ පිහිටි අංශු දෙකක් අතර දුර. දැන් මෙතන ගත්තොත් මේ උඩමනේ මෙයාගේ චලිත ස්වභාවය මොකක්ද කියන්නකෝ? මෙයා ඉහළට ගිහිල්ලා උඩරිම උසට ගිහිල්ලා දැන් ආපහු පහළට එන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේ තව කෙනෙක් කොහෙද ඉන්නේ? ඒ වගේ තව කෙනෙක් කොහෙද ඉන්නේ? කවුරු කතා කරන්නේ? ඒ වගේ තව කෙනෙක් ඉන්නවා මේ මෙතන. මෙයා මේ උඩට ගිහලා උඩරිමේ ඇවිල්ලා එතනින් ආයෙ හැදලා පහළට එන්න ඉන්න කෙනෙක්. මෙයාත් එයා මෙතන උඩට ඇවිල්ලා උඩරිමෙන් ඇවිල්ලා පහළට එන්න කෙනෙක්. මෙයාත් එහෙම. යා මේ දෙකත් එකම චලිත ස්වභාවය වෙන්නවා. එහෙනම් මේ ඒ දෙන්න අතර දුරක් ලැම්ඩා. ඒ දෙන්න අතර දුරක් ලැම්ඩා. ඒ විතරක්ද? මේ මෙහෙමත් තියෙනවා මේ පහළේ කෙනානේ මෙයා යන්න පුළුවන් උඩරිම පහළට ඇවිල්ලා. යන්න පුළුවන් උඩරිම පහළට ආපු කෙනෙක් මෙයා. එතකොට මේ ඒ වගේ කෙනෙක් මෙතන ඉන්නානේ. මෙයාත් ලැම්ඩානේ. මෙයාත් ලැම්ඩා. ඇයි ඒ විතරද? මෙයා වගේ මේ කෙනෙක් මෙතනත් ඉන්නානේ. එතකොට මේ ඔන්න බලන්න. මේ දෙන්න මෙයාත් ලැම්ඩා. ඕන් එයාත් ලැම්ඩා. ලැම්ඩාලා ගොඩ. තේරුණාද? එකම චලිත ස්වභාවයේ පවතින අනුයාත අංශ දෙකක් අතර පවතින දුර තමයි අපි කියන්නේ තරංග ආයාමය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ලැම්ඩා කියලා. හරිද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. මේක ඔයාලගේ ටියුට් එකේ නෑ. මේ විදිහට මේ ලැම්ඩා කියලා ඔම ටියුට් එකේ නෑ. කාට හරි ඕනේ නම් මේ රූප ඉක්මනට ඔම ඇද ගන්න. ඉක්මනට පොඩි කඩු කඩනක් දාගන්න. දාගෙන මේ ටැංකියත් එකේ මේ ඕලන තැනකින් තරංග ආයාමය පෙන්වන්න පුළුවන් කියලා ඇද ගන්න ඉක්මනට.
ඒ අතර මෙන්න මෙහෙමත් ලියා ගන්න. දැන් ඔයාලගේ ටියුට් එකේ ඇති තරංග ආයාමය කියලා එකක් ඇති. ටියුට් එකේ තරංග ආයාමය කියලා එකක් ඇති. චිත්‍රයක් තියලා ඇති. මෙතන ලියා ගන්න ඕනේ දැන්. මේක ඇඳ ගන්න කට්ටිය ඉන්නවනේ ඇඳ ගන්න. මේක ඇඳ ගන්න කට්ටිය ඉන්නවනේ කල්පනා දාගන්න නැත්නම් හෙට YouTube එක බලලා ඇඳ ගන්න. හරිද? ආයෙම කරන්න. හෙට YouTube වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ඇඳ ගන්න ඕනේ. හරි? තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලා ලියාගන්න ඉක්මනට. ලියාගන්න තරංග ආයාමය කියන එක විතර ලියාගන්න ඕනේ. ආවර්ත කාලයෙන් කරනකොට ඒව ලියාගන්න යන්න එපා. දැන් මේ තරංග ආයාමයේ හරි. ඒක ලියා ගන්න ඇතිනේ. වහිනවා වැස්සා හිතා ගන්න බෑ කොහොම වැස්සා කියන්නේ. අපන්නේ නෑ නේද?
දැන් අපි බලමු මේ තරංග ආයාමයත් එක්ක ආවර්ත කාලය කියන්නේ මොකක්ද? ආවර්ත කාලය. ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ එක කම්පනයක් සිදුවීමට ගතවන කාලය. ආවර්ත කාලය කියලා කියන්නේ එක කම්පනයක් සිදු වෙන්න ගතවන කාලය. එතකොට මොකද එක කම්පනයක් කියන්නේ? මෙන්න මේක. මෙතන තියෙන අංශ මේ ඔන්න ඔයාලට මේ ආයෙ ඕන වෙන අපි මතකද පොඩි කාලේ 8 පන්තියේදී 7 පන්තියේදී අර ධ්වනිය ගැන කතා කරද්දී කම්පන ගැන කතා කරා මෙන්න මෙහෙම එකක්. මේසයකට හයි කරලා තියෙනවා මේසයකට හයි කරලා තියෙනවා මේ කීයක් පටියක්. මේසයකට හයි කරලා තියෙනවා කීයක් පටියක්. මේ තියෙන මේසෙට හයි කරලා කීයක් පටියක්. අපි මෙයාට මෙහෙම අතින් ගහනවා. මෙහෙම අතින් ගහනවා. ගැහුවා මොකද වෙන්නේ? මෙයා වේගයෙන් මෙහෙම වේගයෙන් මෙයා කම්පණය වෙනවා. හරි? ඒ වෙන්නේ කොහොමද මෙන්න මේ හරි? මෙයා මේක ගියත් පාටිය නම් මෙයා මෙන්න මේ මොකක්ද මෙයා මේ දෙකට පාරට යනවා. ඒකට බලන්න මේක O කියන තීතිය වෙන මේක A නම් මේක B නම් අපි එක කම්පනයක් කියලා කියන්නේ මෙන්න මේ මොන අහගන්න හොඳට බලන්න. එක කම්පනයක් කියනවා O ගෙන් පටන් ගන්න එක ඉබ්බට යනවා A දක්වා යනවා. A දක්වා ගිහින්ලා මේක ගෙලියෙන් යනවා පහළට. B දක්වා එනවා. ඇවිල්ලා B ළමා යනවා O ට. ඔන්න එක කම්පනයක්. මෙහෙම නම් තිබුණේ කීයක් පටි තිබ්බේ මෙහෙම නම් මැදට උඩට ගියා ආයි පහළටම ආවා ආයි මැදට ආවා. උඩට ගියා පහළටම ගියා ආයි මැදට. කීයක් පටි මැද නම් තිබුණේ හරි ඒක කම්පනයක් කියන්නේ උඩට ගියා පහළට ගියා ආයි මැදට. ඔන්න ඒක කම්පනයක්. ආයි මෙහෙම ගිහලා ආයි එකයි දෙකයි. ආයි මෙහෙම ගිහලා තුනයි. නේද? තප්පර එකකට ඕන තිබුණ කම්පන ගන්න අපි සංඛ්‍යාතය කියන්නේ. ඕගේ කම්පන පහක් කියනවා අපි તો සංඛ්‍යාතේ පහයි. හරි ඒක පස්සේ ආයෙ කතා කරමු. ඕක තව විදිහකට කියන්න පුළුවන්. මෙහෙම. දැන් මේ සම්පූර්ණ එකක් කියන්න තමයි කම්පනයක් කියන්නේ. අපි හිතමුකෝ ඊයත් පැත්තේ අපි උඩ තියෙන කයින් නම් පටන් ගත්තොත් මෙහෙම ගන්න පුළුවන් නේ. උඩ තියෙන කියක් පාටිය උඩ ඉඳන් පහළට ඇවිල්ලා ආයෙ පහළ ඉඳන් උඩට යන්න. ඒත් එක කම්පනයක්. ඒකත් එකක්. ඒ කියන්නේ උඩ තිබ්බ එක මෙහෙම පහළට ඇවිල්ලා උඩට යනවා. ඒකත් එක කම්පනයක් කියනවා. ආයෙ මෙහෙම කියන්න පුළුවන්. පහළ තිබ්බ එක උඩටම යනවා. උඩ ඉඳන් ආයෙත් එනවා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ කියත් පටිය නම් අපි කම්පැනිට කතා කරන්නේ එයා කිසියම් පිහිටීමක ඉඳන් කවුමක් ගිහිලා ආයතන ඒ පිහිටීමට එනවා. කිසියම් පිහිටීමකින් පටන් ගන්න චලනය පටන් ගන්න කියත් පටිය ආයෙත් වතාව ඒ පිහිටීමට එනවා. මෙහෙම තිරස්ස පටන් ගත්තේ උඩට ගියා පහළට ගියා ආයෙත් තිරස් පිහිටීමට ආවම මේක කම්පනයක්. තමයි මේ උඩින් පටන් ගත්තේ. උඩ තියෙන එක නම් පහළට ගිහිලා ආයෙත් ආවා. පටන් ගත්තේ උඩින් පහළට ගියා ආයෙත් ආවා. පටන් ගත්තේ පහළින් නම් උඩට ගියා ආයෙ පහළට ආවා. එහෙම ඕනම එකක්. ඒ අවස්ථාව ඕනම එකක්. අපිට කියන්න පුළුවන් කම්පනයක් කියලා. එතකොට මේ අවස්ථා තුන විතරක් නෙමෙයි. සියල් පැටි යන්න පුළුවන් මේ උඩරින් උඩ මෙච්චරයි නේද? මැදින් පටන් ගන්නවා. මැදින් පටන් අරන් උඩට ගියා පහළට ගියා ආයෙ මැදට මෙතෙන්ට ආවා. ඒකත් එක කම්පනයක්. ඕන විදිහට අපිට කම්පන එක කියන එක කියන්න පුළුවන්. දැන් මෙතනත් එහෙමයි මෙතන පවතින අංශුව උඩට ගියා පහළට ගියා ආයෙ වගේ පිටින්නේ උඩට ගියා පහළට ගියා ආයෙ මෙතන. ඒකට තරංගෙ මෙතෙන්ට ගිහිල්ලා. එක කම්පනයක්. මෙන්න එක කම්පනයක්. මේ බලන්න මේ තරංගය ගත්තොත් මේ එක කම්පනයක්. මම මේ රතු පාටින් ආයතනේ මේක එක කම්පනයක්. ඕන එක කම්පනයක්. මේක ඔයාලට කොහෙවත් ලියාගන්න නැහැ ටියුට් එකේවත්. හොඳද? මේක එක කම්පනයක්.
ඒවල ඒ වගේ තව කම්පනයක් වෙන්නන්න දැන් අපි මෙතනක් ගන්න පුළුවන් මේ මෙතන ඉඳන් මෙතනට ඒත් එක කම්පනයක් නේ. ඕකත් එක කම්පනයක්. මෙතන ඉඳන් මෙතනට ගියත් එක කම්පනයක්. මෙතන ඉඳන් මෙතනට ගියත් එක කම්පනයක්. දැන් ගත්තොත් මේ මෙතන ඉඳන් මෙතනට මේ නින්නේ මේ ටික ඒකත් එක කම්පනයක්. ඒ කියන්නේ තව විදිහට කියන්න පුළුවන් මේ තරංග ආයාමයේ සමාන දුරක් යනකොට එක කම්පනයක් ඉවර කරා. තරංග ආයාමයේ සමාන දුරක් යද්දී එක කම්පනයක්. එතකොට අපි ආවර්ත කාලය කියලා කියන්නේ තරංගය විසින් එක කම්පනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය. එතකොට මෙන්න මේ කාලය මේක දැන් මේකට ආවර්ත කාලය කියලා බලන්න. කැපිටල් T. ඕන ආවර්ත කාලයක් තමයි. මෙතන මෙතන මේ කැපිටල් T ඔය ආවර්ත කාලය. මේ ලැම්ඩා තියෙන හැම තැනම මේ ලැම්ඩා තරම් දුරක් ගමන් කරන්න ගත වන කාලය ඔක්කොම ආවර්ත කාලය. එක කම්පනයක් සිදුවීම සඳහා ගත වන කාලය තමයි ආවර්ත කාලය. දැන් එක කම්පනය කියන එක දන්නවා ආවර්ත කාලය කියන එක දන්නවා. ඉක්මන ක්‍රියාත්මක ආවර්ත කාලය ලියාගන්න එක. එක් අංශුවක් ඉදින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය ආවර්ත කාලය නමින් හැඳින්වේ. ඔක තව විදිහකට කියන්න පුළුවන් තරංග ආයාමයක සමාන දුරක් ගමන් කිරීමට ගත වන කාලය කියලා කියන්න පුළුවන්. දෙකම ලියාගන්න. තරංග ආයාමයක සමාන දුරක් ගමන් කිරීමට ගත කරන කාලයද ආවර්ත කාලය. ඒකට මොලේ පොඩ්ඩක් අවුල් වැරදීමක් යන්නේ. දෙකම ලියා ගන්න කොහෙද තියෙන්නේ?
මේ ඉරිදා කිය ඉරිදා කාකිනොන තෑගි එපා තෑගි යාළු වයසක නම් වයසක කටහඬක් තිබ්බත් මොල්ලෙක් වගේ. මින්දුරට ලස්සන සින්දු කියන්න පුළුවන් නේ. හොඳයි. දැන් ඔන්න දැන් අපි දන්නවා තරංග ආයාමය දන්නවා. ආවර්ත කාලය කියන එක දන්නවා. තරංග ආයාමයක් දන්නවා, ආවර්ත කාලය කියන එකක් දන්නවා. ඊළඟට තරංගයේ විස්තරය. විස්තරය කියලා කියන්නේ නේ. දැන් මේ මධ්‍ය පීඨමේ තියෙන අංශනේ මේකනේ මධ්‍ය පීඨම. මැද තියෙන අංශුවක් ගමන් කරන උපරිම විස්ථාපනය. ඒ කියන්නේ යාට ගන්න පුළුවන් එක්ක උපරිම උස මෙච්චරක් නේ. එක්ක යන්න පුළුවන් උපරිම උස මෙච්චරක්. එහෙම නැත්නම් යා උපරිම පහළ යනවා නම් මෙච්චරයි යන්න පුළුවන්. මේ යන දුරවල් ඔක්කොම සමානයි. මෙයා මීටර එකක් ඉස්සරට යනවා නම් ඒ වගේ මෙයාට මීටර එකක් පහළට යන්නත් පුළුවන්. එහෙනම් අන්න ඒක අපි කියනවා විස්තරය. ඒක සිම්පල් A කියලා අපි හඳුන්වනවා. සිම්පල් A. හරි. ඒ කියන්නේ තරංගයක මධ්‍ය පීඨමේ පවතින අංශුවකට ලබා ගන්න පුළුවන් උපරිම විස්ථාපනය. ඉහළට නම් ඉහළ පැත්තට උපරිම කොච්චරද? පහළට නම් පහළ පැත්තට උපරිම කොච්චරද? මේ දෙක අතර පරතරය එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. තරංගයේ මේ ශීර්ෂ හා නිම්න අතර මේ මේවට කියනවා ශීර්ෂ. මේ යට තියෙනවට කියන්නේ නිම්න. මේවට කියන්නේ ශීර්ෂ. මේවට කියනවා නිම්න. මේ ශීර්ෂ සහ නිම්න දෙක අතර පරතරය නෙමෙයි. මේ මධ්‍ය පීඨමේ ඉඳන් ශීර්ෂයකට තියෙන උපරිම උස. එහෙනම් මධ්‍ය පීඨමේ ඉඳන් මේ නිම්නයට දක්වා තියෙන ගැඹුර. අර්ථ දැක්වීම කියන්නේ කොහොමද? මධ්‍ය පීඨමේ පවතින අංශුවල ලබා ගන්න පුළුවන් උපරිම විස්ථාපනය. මධ්‍ය පීඨමේ පවතින අංශුවල ලබා ගන්න පුළුවන් උපරිම විස්ථාපනය. අපි ඒකට කියනවා විස්තරය කියලා කියන එක ලියාගමු. මේ මොන අස්ප්‍රස්ප්‍රත් ගහගන්නේ?
හොඳයි අපි දැන් ඉගෙන ගත්තා තරංගායමය ආවර්ත කාලය විස්තරයක් හරි. දැන් බලමු සංඛ්‍යාත. සංඛ්‍යාතය කියලා කියන්නේ ඒකක කාලයක් තුළ සිදු කරන කම්පන ප්‍රමාණය. ඒකක කාලයක් තුළ සිදු කරන කම්පන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාත. අපි හිතමු දැන් මෙතෙන්දී ඒකක කාලයක් කියන එකේදී අපිට ගන්න පුළුවන් එක ක්‍රම හරිද? කාලය මයිනස් තප්පර වලින් නම් තප්පර එකක් කියන්නේ ඒකක කාලයක්. කාලය මයිනස් මිනිත්තු වලින් නම් මිනිත්තු එකක් කියන්නේ ඒකක කාලයක්. කාලය පැය වලින් නැන්නොත් පැය එකක් කියන්නේ ඒකක කාලයක්. හැබැයි අපි සංඛ්‍යාතය ගණනය කරන්නේ හර්ට්ස් වලින්. හර්ට්ස් වලින් සංඛ්‍යාතය ප්‍රකාශ කරන විට ඒකක කාලයක් කියලා අපි කියන්නේ තප්පර එකයි. මොනවද මතකද? සංඛ්‍යාතය හර්ට්ස් වලින් ප්‍රකාශ කරද්දී ඒකක කාලයක් කියලා අපි කියන්නේ එක තප්පරයක්. එහෙනම් අපි එහෙමම ඉගෙන ගමු. මොකද එක තප්පරයක් තුළ සිදු කරන කම්පන සංඛ්‍යාව. ඒ කියන්නේ දැන් මේ තියෙන එක කම්පනයක්. එක තප්පරයක් තුළ මේ වගේ කම්පන කීයක් කරන්න පුළුවන්ද? අපි හිතමු එක තප්පරයක් තුළ මෙයා මේ වගේ කම්පන 20ක් කරනවා. එහෙනම් එයාගේ සංඛ්‍යාතය හර්ට්ස් 20යි. මේ තියෙන විතරනේ එක තප්පරයක් තුළ මෙයා කම්පන 200ක් කරනවා. එහෙනම් යාගේ සංඛ්‍යාතය හර්ට්ස් 200යි. හරිද? මේ හොඳට මතක තියාගන්න. ඒකක කාලයක් තුළ සිදු කරන සම්පූර්ණ කම්පන ගණනට අපි කියනවා එයාගේ සංඛ්‍යාතය කියලා කියන එක. ලියාගන්න ඉක්මනට. සංඛ්‍යාතයත් එක්ක වල සමීකරණ කීපයක් තියෙනවා. ඒ සමීකරණ කීපේ ගන්න විදිය මම කියලා දෙන්න. ඒක කලින් මේක ලියාගන්න. ලියාගන්න සංඛ්‍යාතය සංඛ්‍යාතයත් එක්කව තියෙන සමීකරණ කියලා ලියාගන්න. දැන් ඔන්න සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා දන්නවා අපි. සංඛ්‍යාතය කියන්නේ එක තප්පරයක් තුළ එහෙම නැත්නම් ඒකක කාලයක් තුළ සිදු කරන සම්පූර්ණ කම්පන ගාන. දැන් ওই සංඛ්‍යාතයත් එක්ක ඔන්න ඔයාලට අලුත් දෙයක් මම මෙතෙන්දි කියලා දෙනවා. ටියුට් එකේ ඔබ ලියා ගන්න වෙනවා ඔය පැත්තට. දැන් සංඛ්‍යාතය කියලා කියන්නේ අපි සංඛ්‍යාතය කියන්නේ තප්පර එකකදී සිදු කරන කම්පන ගාන. දැන් ඔන්න බලන්න අපි හිතමු සංඛ්‍යාතය හර්ට්ස් 8යි. සංඛ්‍යාතය හර්ට්ස් 8යි. හරි? ඒ කියන්නේ තප්පර එකකට කම්පන කීයද මෙයා කරන්නේ? තප්පර එකකට කම්පන කීයද? සංඛ්‍යාතය හර්ට්ස් 8යි කියන්නේ තප්පර එකකට කම්පන කීයක් කරනවද? 8යි. 8යි කරන්නේ මෙයා. තප්පර එකකට කරන්නේ කම්පන 8යි. ඔන්න රයිට්. දැන් එහෙනම් එක තප්පරයකට කම්පන 8යි. එක තප්පරයකට කම්පන 8යි. හරි? තාම විදිහට කියනවා නම් මෙන්න මෙහෙම. කම්පන 8ට තප්පර 1යි. කම්පන 8ට තප්පර 1යි. එහෙනම් කම්පන එකකට තප්පර 1 බෙදීම 8යි. ඇයි 8කට තප්පරයක් යනවා නම් එකකට 8න් 1යි. කම්පන එකකට 8න් 1යි. මේ බලන්න කම්පන එකකට ගතවන කාලය තමයි මේ. කම්පන එකකට ගතවන කාලයට තව නමක් කිව්වා මතකද? කම්පන එකකට ගතවන කාලයට අපි තව නමක් කිව්වා. ඔය කලින් කියාගෙන තියෙනවා බලන්න. කම්පන එකකට ගතවන කාලයට අපි කිව්වා මොකක්ද? කම්පන එකකට ගතවන කාලයට අපි කිව්වා ආවර්ත කාලය කියලා. ආවර්ත කාලය. එහෙනම් මේ කම්පන එකකට ගතවන කාලය අපි ගන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යාතයේ ඇතුලෙන්. කම්පන එකකට ගතවන කාලය තමයි ආවර්ත කාලය. එහෙනම්
කැපිටල් T සමානයි මෙන්න 1යට 8 කියලා දිව්‍ය සංඛ්‍යාවද f ඕන්න ඔහොම සමීකරණයකුත් තියෙනවා අර කලින් ආවර්ත කාලයේ කැපිටල් T කියලා ලියාගත්ත තැන කලින් ආවර්ත කාලයේ කැපිටල් T කියලා ලියාගත්ත තැන මේකත් තියාගන්නවා ඔයාලා කැපිටල් T සමානයි 1යට f ලියාගන්න දැන් හොඳයි අපි ඊළඟ බලමු වේගය අන්න මේ ටික ඔක්කොම අහලා අලුතෙන් එකක් අඳිනවා right මොන බලන්න ටිකක් මේක කයින් කරලා පොඩ්ඩක් පුංචි ලා ඉන්නේ අරම තරංගයක් යන්න අපි හිතමු මේ මෙන්න මෙතන ඉඳන් හරි ඔන්න ඔතනින් ඔතෙන්ද මෙතන ඉඳන් මෙන්න මේ දක්වා තරංගය ගමන් කරන්න ගත උනේ තප්පර 1යි හරි අර අතනින් පටන් ගත්තට පස්සේ මේ දක්වා තරංගය එන්න ගත උනේ තප්පර 1යි මට දැන් ඔයාලා ඉක්මනට මේ තරංගය දිහා බලලා මේ තප්පරයක් තුළ සිදුවෙච්ච කම්පන වාර ගන්නත් එක්ක මට මෙයාගේ සංඛ්‍යාතය කියන්නේ ඉක්මනට මේක දිහා බලලා මට කියන්න මේක සංඛ්‍යාතය කියලා මේ තප්පර එකක් තුළ සිදුවෙච්ච තරංගය තමයි මේ කියන්නේ
ඉක්මන වල කියන්නේ ඉක්මනට කියන්නේ කැටගියයි ගමන්නේ ගාන ඉක්මනට ඔය තප්පර එකක් තුළ සිදුවෙච්ච කම්පන ගාන කියන එක කියන්නේ ඉක්මනට පහයි සර්. හරි කවුරුද උත්තර දුන්න හොඳයි මෙන්න එක කම්පනයක් 1යි මෙන්න එක මෙන්න 2යි මෙන්න එක 3යි මෙන්න 4යි මෙන්න එක 5යි අන්න එක තප්පරයක් තුළ කම්පන 5යි එහෙනම් සංඛ්‍යාතය හර්ට් 5යි සංඛ්‍යාතය හර්ට් 5යි ඔන්න උදාහරණයක් තව එකක් හරි දැන් මෙතන අපි හිතමු මෙයා දැන්නේ අපි දන්නවා මෙන්න මේ දුරට අපි කියන්නේ මොන දුර කියලාද මේ දුරට කියන්නේ මොන දුර කියලාද මෙතන තියෙන දුරට කියන්නේ මොන දුර කියලාද තරංග ආයාමය. තරංග ආයාමය හරි මෙතන තරංග ආයාමය ඒක ලැම්ඩා අපි හිතමුකෝ මීටර 2යි කියලා මේක මීටර 2යි නම් මෙතෙන්ට මීටර කියලා මෙයා මීටර 2යි නම් මෙතෙන්ට මීටර කියලා 2යි මෙතෙන්ට 2යි. එතකොට මෙතෙන්ට 2යි ඔක්කොම තුන මීටර කියලා ඔක්කොම තුන මීටර කියලා 10යි. මීටර 10යි ඔන්න බලන්න එක තප්පරයක් තුළ මේ එක තප්පරයක් තුළ තරංගයේ මීටර 10ක් ගමන් කරනවා එක තප්පරයක් තුළ තරංගය මීටර 10ක් ගමන් කරලා තව විදිහට කියනවා නම් 10යි ms ඍණ 1 ඕන 10යි ms ඍණ 1 ඒ කියන්නේ මෙයා එක තප්පරයක් තුළ මීටර 10 කියන්නේ මෙයාගේ වේගෙ මේ තප්පරෙට මීටර 10යි දැන් මෙතන මීටර 2 නැතුව මෙතන ලැම්ඩා දාගමු අපි මෙතන ලැම්ඩා මේ ලැම්ඩා 1යි මෙතන 2යි ලැම්ඩා 3යි ලැම්ඩා 4යි ලැම්ඩා 5යි ලැම්ඩා 5ක් යනවා ඒ කියන්නේ මොකක්ද වෙනවා තියෙන්නේ මෙතන වේගය ඔන්න බලන්න වේගය කැපිටල් V සමානයි මෙන්න සංඛ්‍යාතය තමයි 5 කියලා ආවේ ලැම්ඩා තමයි මේ දුර කියලා එන්නේ එහෙනම් f ලැම්ඩා වේගය සමාන වේගය v සමානයි f ලැම්ඩා ඔන්න එනවා සමීකරණය එක් තප්පරයකදී තරංගයේ ගමන් ගන්නා දුර තමයි යාගේ වේගය ඒක ගන්න පුළුවන් v සමානයි f ලැම්ඩා කියලා ගන්න පුළුවන් දැන් ඊට තව එකක් තියෙනවා මේ සංඛ්‍යාතයේ f වෙනුවට අපිට ගත්තා මෙහෙම එකක් මතකද f සමානයි 1ට කැපිටල් T කියලා එකක් ගත්තා මතකද ආන් එකක් මෙතන දාන්න පුළුවන් එතකොට එනවා මොකද්ද v සමානයි 1ට t වාරයක් ලැම්ඩා ඉතින් මේ ලැම්ඩා කියන්නේ උඩින්ම දිනනවා ලැම්ඩා කියන එක අපි උඩින්ම ලියනවා එතකොට එනවා මෙහෙම මොකද්ද v සමානයි ලැම්ඩා බෙදීම t ඔන්න එක සමීකරණයක් අනිත් එක තමයි වේගය සමානයි ඕන සමීකරණ දෙක ඔන්න සමීකරණ දෙක ඉක්මනට වේගය කියන එක ලියාගන්න